නිර්වාණ සරණයි සියලු දෙනාටම සිතින් සිතන වේ සැනසෙන ලෞතර ශ්‍රී සද්ධර්මය මෙතෙන් සිට පුරා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම පස්වරුවේ වෙත sannivedanaya කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාවයි අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ඒ වෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා බණ්ඩපයට වැඩම කොට බදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රාගම පදිංචි ධම්මිකා සෙනවිරත්න මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පිරිමර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජා මැද්දේ ලෞතර තථාගතයන්න් වහන්සේට මල් වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට දායක පින්වත් පිරිසටයි මේ ආරාධනය. සාදු සාදු සාදු. සිත කය වචන යන තුදුර සංවර කරගනිමින් මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට. ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම පංචශීලයේ සමාදන් වන්නට සාදුනාද පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආමබන්තේ සදු සදු සදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. සාදු සාදු සාදු. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි
දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් ධම්මිකා සෙනවිරත්න මහත්මාව ඇතුළු දූදරු පිරිස. විශේෂයෙන් අද දිනේදී ජන්මදිනය සිහිපත් කරන ධම්මිකා සෙනවිරත්න මෑණියන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි මාතෘකා කරගන්නට ඉදිච්ච දේශනාව ගිරිමානන්ද සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. මේ සූත්‍ර පාඨයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කෙලෙස් ප්‍රහාණය කරන විදිහ. එහෙමනම් අපි හැම දිනාගේම ඒකායන බලාපොරොත්තුවක් තමයි අපේ සිත් තුළ තියෙන මේ අනේක විද ක්ලේශ ධර්මයන් සෝදා හැරීම අපේ විශේෂ බලාපොරොත්තුවක්. ඒ සඳහා තමයි අපි මේ බුද්ධ ශාසනය තුළ මේ විදිහට ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නේ. පින්නතුනි අපේ සිත් තුළ පහළ වෙන කෙලෙස් මේ සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙනවා. uppannam කාම විතක්කං. අසුතවත් පුතඥයෙක්ගේ නැත්නම් පුතඥයෙකුගේ සිතෙහි පහළ වෙන බලගත් ක්ලේශ ධර්මයක් තමයි මේ රාගය නැත්නම් කාමය කියලා කියන්නේ. ඉතින් මේ කාමය නිසා තමයි අපි මේ දීර්ඝ සසර ඉපදි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. ඉතින් එහෙමනම් ඒක කෙලෙස් ධර්මයක්. ඊළඟට අපේ සිත් තුළ පහළ වෙන ගැටීම් ස්වභාවය ව්‍යාපාදේ. ඉතින් මේ තරහ මුල් කරගෙන ව්‍යාපාදේ මුල් කරගෙන පවතින ක්ලේශ ධර්ම. විහිංසා කියලා කියන්නේ අන් අයට හිංසා කිරීමේ අදහස. ඒවා අකුසල ධර්ම. ඒ විතරක් නෙවෙයි අනේක විද කෙලෙස් ධර්ම තියෙනවා. මාන්න ආදී අනේක විද කෙලෙස් ධර්ම අපේ සිත් තුළ පහළ වෙනවා. මෙන්න මේ කියන ක්ලේශ ධර්ම ප්‍රහාණය කරන්න පින්නතුනි ආවට ගියාට බෑ. දැන් බොහෝ දෙනෙක් හිතනවා බුද්ධ වන්දනාව කරලා දන් දීලා ඊළඟට මාසයකට සැරයක් සිල් සමාදන් වෙලා ඕවගේ පුණ්‍ය ක්‍රියාවලින් අපිට මේ කෙලෙස් මර්ධනය කරන්න පුළුවන් කියලා හිතනවා. මේක දෘෂ්ටියක් වශයෙන් නම් ගන්න එපා. මම මේ කියන කතාව හොඳට තේරුම් ගන්න. මේකේ අදහස තමයි බුදුන් වඳින්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. දන් දෙන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි ඒ දේවල් අතහැරියොත් අපට යන්නම බෑ. එහෙමනම් අපි බුදුන් වැඳීම හොඳට කරන්න ඕන. මල් පූජා කරන්න ඕන, දන් දෙන්න ඕන, සිල් ආරක්ෂා කරන්න ඕන. මේ මූලික පියවර නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි පින්නතුනේ ඒ දෙෙම සියලු කෙලෙස් නැති කරන්න බලාගෙන ඉන්නවා නම් ඒක වැරදි. ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා හොඳ වීරියක් තියෙන්නට ඕන. පින්නතුල දන්නවා කෙලෙස් මැඩ පවත්වන්නට කෙලෙස් සංසිඳවන්නට අවශ්‍ය කරන ප්‍රධානම අංග තුනක් තියෙනවා. ඒ අංග තුන තමයි ආතාපි සම්පජානෝ සතිමා. ආතාපු කියලා කියන්නේ නැගී සිටි වීරිය. වීරිය කියලා කියන්නේ පින්නතුනේ අතේ පයේ හයිය නෙවෙයි. වීරිය කියලා කියන්නේ නූපන් අකුසල් නූපදවාලන්න තියෙන වීරිය. උපන් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය. ඒ වගේම නූපන් කුසල් උපදවා ගන්න තියෙන ශක්තිය. උපන් කුසල් තහවුරු කරගන්න තියෙන හැකියාව. එහෙමනම් මේ වීරිය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මේක ජීවිතයට ගැලපෙනවා නම් ඒක තමයි අප්‍රමාද. ඊළඟට පින්නතුනේ සිහිය.
ආතාපි සම්පජානෝ කියන්නේ අවබෝධය. අපි සිහිය ගැන කතා කරොත් එතන අවබෝධය තියෙනවා. සිහිය කියලා කියන්නේ ඇත්තටම අපි භාවනා කිරීම තුළින් කරන්නේ මේ සිහිය දිනු කිරීම. සිහිය තියෙනවා නම් පින්නතුනේ අපිට කෙලෙස් මර්ධනය කරන්න පුළුවන්. දැන් බලන්න ඔය හැම කර්මස්ථානයකින්ම උගන්වන්නේ සිහිය දිනු කරන්න. සිහිය දිනු කිරීම තුළින් අපිට යථාර්ථයට යන්න පුළුවන්. එහෙනම් සිහිය තියෙන තැන සම්පජානු අවබෝධය ඒකාන්තයෙන් තියෙනවා. එහෙනම් මේ කෙලෙස් යටපත් කරන්න, කෙලෙස් මර්ධනය කරන්න සහ මුලින්ම කෙලෙස් නැති කරලා දාන්න අත්‍යවශ්‍ය අංග තුන මොකද්ද? වීරිය, සිහිය, ප්‍රඥාව නැත්නම් අවබෝධය. මෙන්න මේ කාරණා තුන අපිට තියෙන්න ඕන. හොඳට තේරුම් ගන්න මේ අප්‍රමාදය කියලා කියන්නේ පින්නතුනි උඩුගම්බලා යනවා ගැඩක්. දැන් අපි ගඟකට ගලාගෙන යන ගඟකට නිකම් බහින්න විතරනේ ඕන නේද? පහළට නිකම්ම ගලාගෙන යන අමුතුවෙන් පීනන්න දෙයක් නැහැ. හැබැයි ඒ ගඟේම උඩට යන්න ඕන නම් අපි පුදුම මහන්සියකින් පීනන්න ඕන. ඉතින් දැන් අපි පිහිනනකොට අනේ විනාඩි 5ක් ඉන්නවා දැන් බෑ කියලා අතහැරියොත් පහළට ගලාගෙන යනවා. අද බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ මේ ධර්මයේ තුල මම මෙච්චර කල් කරලා තියෙනවානේ. මම මෙච්චර කල් ආනාපාන සතිය වෙනවා. දැන් ඉතින් ඕන්න පුළුවන් කාලේ කරානේ කියලා අතහරිනවා. ඔන්න කෙලස් වලට වැටෙනවා. මේ අනුපස්සනා කියලා කියන්නේ පින්නතුනේ නවත්තන්න බෑ. ඒ තමන්ගේ ඉලක්කේ කරා ගිහිල්ලාම තමයි නවත්තන්න පුළුවන්. ඒක නැවත මේවා දියුණු කරන්න ඕන. මම මෙච්චර කල් මෛත්‍රී වැඩුවා දැන් ඇති. එහෙම බෑ. එහෙම වුණොත් වෙන්නේ මොකද? මේ සසරටමයි වැටෙන්නේ. එහෙමනම් අපේ සිත් තුළ මේ පහළ වෙන මේ කියපු ලෝභ දේශ මෝහ මුල් වෙලා පහළ වෙන සියලුම අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න පුදුම කැපවීමක් අත්‍යවශ්‍යයි. ඒ දේ අපි හොඳට මතක තියාගන්නට ඕන. දැන් බලන්න මේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය මේ සූත්‍ර පාඨයෙන් සඳහන් වන ආකාර පහක්. මොනවද ඒ ආකාර පහ? ආතාපි, සම්පජානෝ, සතිමා. ඒ කෙලෙස් ඒ ආකාර තුනයි. නමුත් මේ සූත්‍රයෙන් සඳහන් වුණා ආකාර පහක්. ඒ මොනවද? නාදිවාසේති, පජහති, විනෝදේති, ව්‍යන්ති කරෝති, අනභාවං ගමේති. එහෙනම් දැන් අපි මෙන්න මේ කියපු ආකාර ටික ඉගෙන ගන්නට ඕන. ඒක ඉගෙන ගන්නකොට තේරෙනවා මොන තරම් වෑයමක් කරන්න ඕනද මේ කෙලෙස් ප්‍රහාණය කරන්න කියන එක. ඉතින් මේක හඳුන්වන්නේ පහන සංඥා හැටියට. සංඥාව කියන එක පින්නතුලා දන්නව නේද? සංඥාව කියන්නේ මොකක්ද? සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එක. එතකොට අපි හඳුනාගන්නේ පින්නතුනේ නිවර්දි ආකාරයෙන්ම නෙවෙයි. අපි ගොඩාක් දුරට දැන් හඳුනා ගන්නවා කියලා කියන්නේ අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, ඊළඟට කයෙන් පහස හඳුනා ගන්නවා, සිතින් අරමුණු හඳුනා ගන්නවා. එතකොට බලන්න මෙන්න මේක තමයි හඳුනා ගන්නවා කියලා කියන්නේ. එතකොට තව නොයෙක් දේවල් මේ ලෝකයේ තියෙන සෑම හඳුනා ගැනීමක්ම කරන්න මේ සංඥාවෙන්. හැබැයි අසුතවත් පුතඥයා, ඒ කියන්නේ ධර්මයේ නොලැබිච්ච කෙනා, ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිච්ච නැති කෙනා හඳුනා ගන්නේම වැරදි විදිහට. ඒකට අපි කියන සංඥා විපල්ලාසය කියලා. දැන් බලන්න.
අපි අනිත්‍ය දේ හඳුන ගන්නවා නිට්ටය හැටියට. දුක් දේ අපි හඳුන ගන්නවා සැප හැටියට. අනාත්ම දේ අපි හඳුන ගන්නවා ආත්ම හැටියට. අසුබ දේ අපි හඳුන ගන්නවා සුබ හැටියට. එහෙම නෙවෙයිද? දැන් බලන්න මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයිනේ. අනිත්‍ය නැද්ද? අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ නිට්ටය නෑ. දැන් අපේ ශරීර කූඩුව ගත්තාම බලන්න මේක අනිත්‍ය වෙලා යන දෙයක්. ඊළඟට මේ ලෝකයේ තියෙන බාහිර සංස්කාර ගත්තොත් සියල්ලම අනිත්‍ය වෙලා යනවා. නමුත් පින්නතුනේ මේ අනිත්‍ය ලක්ෂණය කොච්චර අපිට මේ විදිහට අහන්න ලැබුණත් අපේ ඇතුලෙන් තියෙන නිකන් නිට්ටය ගතියක් නැද්ද එහෙම? තියෙනවා. සදාකාලිකයි කියන සංඥාවක් අප තුල නැද්ද? තියෙනවා. ඒක අපට වැඩවලින් පේනවා. අන්න බලන්න අනිත්‍ය දේ එතකොට හඳුනාගත්තේ කොහොමද? නිට්ටය හැටියට. ඒක වැරදි හැඟීමක් නෙවෙයිද? වැරදි හැඟීමක්. ඊළඟට දුක් දේ අපි හඳුනා ගන්නවා සැප හැටියට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කිව්වොත් මේ පංච පාදානස්කන්ධේම දුකක්. එතකොට බලන්නකෝ මේ දුක් ගොඩ අපි හඳුනගන්නේ සැපයක් හැටියටනේ. ඉතින් ඒක වැරදි හැඟීමක් නෙවෙයිද? වැරදි හැඟීමක්. දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. ලෝකය පිහිටලා තියෙන දුකේ. නමුත් අපි සැපයි කියලා මේක බදා ගන්නවා. ඒක වැරදි හැඟීමක්. ඊළඟට අනාත්ම දේ අපි හඳුන ගන්නවා ආත්ම හැටියට. අනාත්ම කියන්නේ මොකද්ද? වසඟේ පවත්තන්න බෑ. මම මගේ කියලා වසඟේ පවත්තන්න බෑ. නමුත් අපි ගන්නේම මම කියලානේ. මගේ කියලානේ. මගේ ආත්මය කියලානේ. දැන් බලන්න පින්නතුනේ මට අයිති නම් මගේ නම් මට ඕන විදිහට පවතින්න බෑ නේද? එහෙම පවතිනවද? දැන් අපි මේ ශරීර කෝඩුව ගමු. දැන් මගේ කෙස් ටික නම් මට ඕන විදිහට තියෙන්න එපයි. කෙස් දෙන්න බෑ. නමුත් මට අයිති නැති හින්දානේ එහෙම වෙන්නේ. ඊළඟට බලන්න හැම රැලි වැටෙනකොට කවුරුත් කැමති නැහැ. නමුත් ඒක එහෙම වෙන්නේ මට අයිති නැති නිසා. ඊළඟට බලන්න කවුද කැමති ලෙඩ වෙන්න මේ ලෝකේ? නමුත් අපි ලෙඩ වෙනවා. හේතුව මට අයිති නැහැ. වශයෙන් පවත්තන්න බෑ. ඉතින් එහෙමනම් මෙච්චර මේ අනාත්ම ලක්ෂණය පැහැදිලිව තියෙද්දි අපි ගන්නෙම කොහොමද? ආත්ම හැටියට. ඒක වැරදි සංඥාවක්, වැරදි හැඟීමක්. ඊළඟට අසුබ දේ අපි ගන්නවා සුබ හැටියට. දැන් අපේ මේ ශරීර කූඩුව ගත්තාම කොච්චරනම් අසුබ කොටක්ද මේක නේද? දැන් මේක දවසක් දෙකක් උපරිම සතියක් මෝන හේදුවේ නැත්තම් දත් මැද්දේ නැත්තම් කොහොම තියෙද? එතකොට බලන්න පින්නතුනේ අපි මේ අසුබ දෙයට රැවටිලා ඉන්නේ. හඳුනගන්න සුබ හැටියට. ඒකනේ දැන් බලන්න කොණ්ඩේ දිග නම් කොණ්ඩේ ලස්සන නම් කේස කල්යාණ කියලා තෑගි භෝගත් හම්බ වෙනව නේද? දත් ටික මුතු කැට වගේ නම් දන්ත කල්යාණ. ඊළඟට හම ලස්සන නම් චවි කල්යාණ. එතකොට බලන්න මේ අසුබ දේ සුබ හැටියට නෙවෙයි හඳුනගෙන තියෙන්නේ. සුබ හැටියට. දැන් ඔය උඩින් තියෙන ටිකට අපි අහු වුණාට දැන් අපේ බඩ මැද්දෙන් කපලා ඇතුළේ ටික එළියට ගත්තොත් ඔය මහා බඩවැල, කුඩා බඩවැල, අක්මාව, පෙනහළු ඊළඟට පින්නතුනේ අනිත් ලේ ආදී දේවල් එළියට ගත්තොත් කවුරුත් කිට්ටුවෙන්වත් ඉඳීද? ඉන්නේ නැහැ. එතකොට බලන්න අපි මේ අසුබ දේ හඳුනගෙන තියෙන සුබ හැටියට. ඉතින් ඒක වැරදි හැඟීමක් නෙවෙයිද? වැරදි හැඟීමක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ
මේ සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ කියලා. ඉතින් එහෙමනම් පින්නතොනේ දැන් අපි මේ දේශනාව තුළින් බලාපොරොත්තු වන්නේ වැරදි හැඟීම් පැත්තක තියලා හරි හැඟීමකට එන්න. එහෙනම් දැන් මේ කෙලෙස් ප්‍රහාණය කරන හැඟීම හරි අපිට තියෙන්න ඕනේ මුලින්. හැඟීමක් නැත්තම් කොහොමද කෙලෙස් නැති කරන්නේ නේද? එහෙනම් දැන් පළවෙනි පියවර නාදිවාසේති. නාදිවාසේති කියලා කියන්නේ ඇතුළට නොගැනීම. ඒක අපි මෙහෙම තේරුම් ගමු. අපේ ඇතුළට කොහෙන්ද කෙලෙස් එන්නේ? දැන් මේ කෙලෙස් කියන දේවල් අපට අයිති දේවල්ද? අපට අයිති නෑ කෙලෙස්. කෙලෙස් අයිති නම් අපිට මේ විදිහට ප්‍රතිපත්ති පුරලා මේ කෙලෙස් අයින් කරන්නත් බෑ. කෙලෙස් කියන දේවල් පින්නතුනේ අපට අයිති නෑ. ඒවා බාහිරින් ආපු දේවල්. ඒවා කපන්න පුළුවන්. එහෙමනම් නාදිවාසේති කියන්නේ ඇතුළට ගන්නෑ මේ කෙලෙස්. හැබැයි වචනෙන් ඕක කොහොම කිව්වට කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. එහෙනම් කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ කෙලෙස් කොහොමද ඇතුළට යන්නේ කියලා. කොහෙන්ද ඇතුළට යන්නේ? යන තැන් හයක් තියෙනවා. ඇහෙන් කෙලෙස් ඇතුළට යනවා. ඊළඟට කන, නාසය, දිව, ඊළඟට මේ කය, ඊළඟට සිත. ඉතින් එහෙමනම් කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන? මේ ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. දැන් අපේ සීලයේ තියෙනවානේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය කියලා සීල දෙකක්. සීල හතරක් තියෙනවා. අපි මෙතෙන්ට මේ දෙක ගැන පොඩ්ඩක් කතා කරොත් දැන් පින්නතොල්ලා මේ සමාදන් වෙලා ඉන්න සීලය ඒක අවශ්‍ය දෙයක්. ශික්ෂාපද සමාදන් වෙලා අපි මේ රකින්න සීලය. මම මේක අව탁සේරු කරනව නෙවෙයි. කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ නැත්නම්, හොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම්, බොරු කියන්නේ නැත්නම්, මත් වතුර බොන්නේ නැත්නම් ඒක මහා උසස් දෙයක්. හැබැයි ඒක පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්න නම් ඉන්ද්‍රිය සංවරයත් අවශ්‍යයි. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයේ සංවරය අවශ්‍යයි. දැන් මේ ශික්ෂාපද පහ ආරක්ෂා කරන ගමන් ඇහෙන් රූප බල බලා කෙලෙස් වගුරුවනවා නම්, කනෙන් ශබ්ද අසා කෙලෙස් වගුරුවනවා නම්, නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වගුරුවනවා නම්, දිවෙන් රස විඳ විඳ කෙලෙස් වගුරුවනවා නම්, කයට පහස ලැබමින් කෙලෙස් වගුරුවනවා නම්, හිතට අරමුණු ගන්නමින් කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක්ද? නෑ. ඇතුළ කුණු වෙලා. එහෙමනම් පින්නතුනි ඉන්ද්‍රිය සංවරයත් අත්‍යවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරයේ තිබුණොත් අන්න ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. නැත්තම් ඉතින් ඇතුළට එනවා. එහෙමනම් ඒ සඳහා කරන්නට ඕන වටිනාම දේ තමයි සිහිය දියුණු කරන එක. අර දොරටු පාලකව 6 දෙනෙක් දැම්මා වගේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6ට හොඳට සිහිය නැමැති දොරටු පාලකයා දාන්න ඕන. එහෙම දැම්මොත් අවශ්‍ය දේ විතරයි ගන්නෙ, අනවශ්‍ය දේ ගන්නෙ නෑ. එහෙමනම් පින්නතුනි මේ සඳහා සිහිය දියුණු කිරීම හරියම අවශ්‍යයි. ඒ නිසා තමයි දැන් අද බොහෝ දෙනෙක් භාවනා කරන්න පෙළඹිලා තියෙන්නේ. භාවනාවෙන් තමයි මේ කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්නට අපට හැකියාව ලැබෙන්නේ. දැන් බලන්න අපි මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපි ඇහෙන් රූප දකිනවා. අපි ඇහෙන් රූප දකිනවද නේද? ඒ රූප පින්නතුනේ සමහර ඒවාට අපි අකමැති, සමහර රූප වලට අපි කැමති. ඊළඟට සමහර ශබ්ද තියෙනවා. ඒ ශබ්ද වලට අපි සමහර ඒවාට කැමති, සමහර ඒවාට අකමැති. සමහර සුවඳ තියෙනවා. ඒවට අපි කැමති, සමහර ඒවාට අකමැති.
ওই විදිහට රසත් එහෙමයි, පහසත් එහෙමයි, අරමුණුත් එහෙමයි. එතකොට බලන්න අපේ මේ ඇහෙන් අපි ලස්සන රූප දකින්නේ, කැමති රූප දකින්නේ ඉබේද? නෑ, ඒකට හේතුවක් තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටිච්ච සමුප්පාදය කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. අපේ ඇහෙන් අපි ලස්සන රූප දකින්නවා කියලා කියන්නේ පින්නතුනි සංසාරේ කරගත්ත කුසලයක විපාකයක් හැටියටයි ඒ ලස්සන රූප අපි දකින්නේ. ඊළඟට අපේ ඇහෙන් අපි අකමැති රූප දකින්නවා කියලා හිතන්නකෝ. ඒකත් ඉබේ දකින්නව නෙවෙයි, සංසාරේ කරගත්ත අකුසල කර්මයක විපාකයක් හැටියටයි අපි අවලස්සන අකමැති රූපේ දකින්නේ. එතකොට බලන්න අපි ලස්සන රූපයක් දැක්කහම, දැන් කුසල් කරලා ලස්සන රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? වර්තමාන ජීවිතේ දැන් ලස්සන දෙයක් දැක්කහම ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ ලෝභේ නැති වෙන්නේ. අකමැති රූපයක් දැක්කහම ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? එතන ඇති වෙන්නේ ද්වේෂය. එහෙනම් එතනත් ඇති වෙන්නේ මොකද්ද? අකුසලයක්. ඉතින් හරි සාධාරණයක් අපිට වෙනවනේ නේද? සසර කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් ලෝභය ඇති වෙනවා. සසර අකුසල් කරලා අකමැති රූපයක් දැක්කත් ද්වේෂය ඇති වෙනවා. දෙකම අකුසල. ඔන්නෝක තමයි සංසාරයේ ස්වභාවය. හැබැයි ධර්මයේ දන්නවා නම්, යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම්, මොන අරමුණක් දැක්කත් අපට ඒක කුසලයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් බලන්න අපි මේක තවත් තේරුම් ගන්න මෙහෙම හිතමු. දැන් අපි සැප විඳිනවා, දුක් විඳිනවා. මොකද්ද අපි සැප විඳිනවා කියලා කියන්නේ? මොකද්ද සැප විඳිනවා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ට අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවනේ ඔන්න සැපයි. නේද? ඔකනේ සැප කියලා කියන්නේ. දුක කියන්නේ මේ ආයතනයන්ටම අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවනේ ඔන්න දුකයි. දැන් හිතන්න ලොකු මාලිගාවක කෙනෙක් ඉන්නවා. ලොකු පොහොසත් ගෙදරක්. යාන වාහන තියෙනවා, දැසි දැස්සු ඉන්නවා, මිල මුදල් තියෙනවා. තාප්පෙන් එහා පැත්ත බලනකොට, එහා පැත්තේ ඉඳලා කෙනෙක් බලනකොට තේරෙන්නේ පුදුම සැපයක් විඳින කෙනෙක් ඉන්නවා කියලා. ඒ ගෙදර ඉන්න කෙනා ඒකේ ඇතුලේ ඉඳගෙන එයාට ලැබෙන්නේ අකමැතිම රූප නම්, අකමැතිම ශබ්ද නම්, අකමැතිම ආග්‍රහණ නම්, අකමැතිම රස නම්, අකමැති පහස නම්, අකමැති අරමුණු නම්, බාහිරින් අපට ලොකුවට පෙවුනට එයා සැප විඳිනවද? නෑ. එයා ඉන්නේ ගිනි ගොඩක. එතකොට බලන්න බාහිරින් අපිට හොයන්න බෑ කෙනෙක් සැප විඳිනවද දුක් විඳිනවද කියලා. අපි හිතමු දැන් පුංචි පැල්පතක වරිච්චි ගහපු, ඉලුක් සෙවිලි කරපු පුංචි පැල්පතක්. ඒකේ ඇති දෙයක් නෑ. තියෙන ලොකුම දේ තමයි හරක බාන. ඉතින් මේක ඇතුලේ ඉන්න කෙනෙක් ඒ දුප්පත් ගෙදර නැත්තම් ඒ අහිංසකව ජීවත් වෙන කෙනාට ඒ පැල තුල තමන් කැමති රූප ලැබෙනවා නම්, තමන් කැමති ශබ්ද ඇහෙනවා නම්, කියන්නේ යා කැමති රූප එතන තියෙනවා. තමන්ට ආදරෙන් කතා කරනවා නම් අන්න කැමති ශබ්ද. තමන් කැමති සුවඳ එතන තියෙනවා නම්, තමන් කැමති රස එතන ලැබෙනවා නම්, තමන් කැමති පහස ලැබෙනවා නම්, තමන් කැමති අරමුණු ලැබෙනවා නම්, අර පැල් කොටේ පේන කෙනාට දුකක් හැටියට පෙවුනට ඒ ඉන්න කෙනා සැප විඳින්නේ. එතකොට බලන්න පින්නතුනේ අපිට බාහිරින් බලන අනේ මෙයා සැප විඳිනවය, මෙයා දුක් විඳිනවය කියලා කියන්න අමාරුයි. එතකොට සැප කියන්නේ මොකද? මේ ආයතනයන්ට කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි.
එතකොට බලන්න පින්නතුනේ දැන් මෙතන තියෙන ගැටලුව තමයි මේවා දැකීම තුළින් අපිට කෙලෙස් හට ගන්නවා. දැන් ඇහෙන් රූපයක් දැක්කහම එක්ක ලෝභ එක්ක ද්වේෂය දෙකම අකුසල්. ඉතින් එහෙමනම් මේ දේ ඇතුළට ගන්න නැතුව ඉන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඇලීම හෝ ගැටීම. ඒකයි නාදි වාසේති කියලා කියන්නේ. ඇතුළට ගන්නෙ නෑ කෙලෙස්. ඉතින් එහෙමනම් ඒ සඳහා පින්නතුනි හැකි තාක් දුරට මේ සිහිය දියුණු කරන්න ඕන. පුළුවන් තරම් දියුණු කරන්න ඕන. සිහිය දියුණු කරනකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ ලස්සන රූපයක් දැක්කයි කියලා. පුතත්ජනකමට බැඳීමක් නැත්නම් ආසාවක් ඇති වුණා. ඇති වෙනකොටම ඒ සිහිය දියුණු කරනවානේ. වහාම යාට අනේ ඔකත් ඉතින් අනිත්‍යලා යන දෙයක් නේ. අර බලන්න එහෙම හිතන්න පුළුවන් නම් එතනම කුසල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අකමැති රූපයක් දකිනවා. අපි හිතමු අපවිත්‍රම දෙයක් දැක්කයි කියලා. අර සිහිය තියෙන කෙනා අනේ ඉතින් ඔය වගේ මගේ ශරීරයේ කුණු උනත් ඔහොමනේ කියලා ඒක කුසලයේ බවට පරිවර්තනය කරනවා. එතකොට බලන්න මොන අරමුණක් දැක්කත් තමන් ධර්මයේ දන්නවා නම් සිහිය දියුණු කරලා තියෙනවා නම් ඇතුළට ගන්න නැතු ඉන්න පුළුවන්. නාදි වාසේති. ඉතින් එහෙමනම් පින්නතුනේ මේක උපමාවකින් කිව්වොත් දැන් අපේ ගෙවල් වලට අපි රැයට නිදා ගන්නකොට ජනෙල් දොරවල් වහනවා. මොකද සත්තු සර්ප වෙන්න පුළුවන් කියලා. ඊළඟට සිදුරු වගේ තියෙන තැන් වලට ඔය අපේ අම්මලා තුවා කෑලි එහෙම දාලා වහනවනේ රැයට. මොකද සර්පෙක් ආවොත් ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ අපේ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න ඕන. අන්න ඒක තමයි මෙතන නාදිවා සේති කියලා කියන්නේ. ඔන්න දැන් කෙලස් ගන්න නැතුව ඉන්නවා. හැබැයි මේක වචනෙන් කිව්වට මේක ලෙහිසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි කරන්න බැරි දෙයක් නෙවෙයි. එතකොට දැන් බලන්න අපිට මේ කෙලස් ප්‍රහාණයට කොච්චර වැඩ තියෙනවද නේද? ඊළඟට මේ පළවෙනි පියවර තමයි නාදිවා සේති. දෙවෙනි පියවර මොකක්ද? පජහති. පජහති කියලා කියන්නේ දැන් එහෙම සංවර කරගෙන හිටියට කෙලස් එනවා හොයන්න පුළුවන්ද? බෑනේ නේද? කෙලස් වහාම ඇතුළට එනවා කොත් පුංචි ප්‍රමාදයක් ඇති. ඒකයි අපි අර කිව්වේ උඩුගම්බලා පිහිනනකොට එක ස්වල්ප වෙලාවක් අතහැරියොත් පහලට යනවා. අන්න ඒ වගේ තමයි සිහිය පොඩ්ඩක් හරි නැති වෙච්ච ගමන් කෙලෙසයක් ඇතුළට රිංගනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි කෙලෙසයක් ඇතුළට රිංගුවොත් ඒක දැනගන්නත් සිහිය තියෙන්න ඕන. එහෙනම් මේ පජහති කියලා කියන්නේ වහාම ඒ කෙලෙස් අයින් කරන්න ඕන. දැන් පින්නතුනේ අපි හිතමු අපි දැන් කිව්වා අර සත්තු සර්ප වෙනවට අපි ගෙවල් දොරවල් වහගෙන හොඳට ඉන්නවා. හැබැයි බැරි වෙලා හරි විස පොළඟේ ගේ ඇතුළට රිංගුවොත් මොකද කරන්නේ අපි? අනේ ඉතින් දැන් රෑ වෙලා ඔන්න හිටපු දෙන් හෙට උදේට අයින් කරනවා දැන් නිදිමතයි කියලා එහෙම නිදා ගන්නවද? කීයටවත් නිදා ගන්න නැහැ. කොච්චර මහන්සි වෙලා ආවත් ගෙදර බඩු ටික ඔක්කොම එළියට දාලා හරි සර්පය එළියට දානවා. ඇයි ඒ? අපි දන්නවා සර්පය ඇතුළේ හිටියොත් අපිට ලොකු අනතුරක්. අන්න ඒ වගේ හිතන්න ඕනේ මේ කෙලෙස් පිළිබඳව. කෙලෙසයක් ඇතුළට ආවට පස්සේ කමන්නේ ඉතින් මම පුතත් ජනනි ඔහොමත් ඉතින් පුළුවන් ඇයි කියලා අපි සාධාරණීකරණය කරනවා. මොකද මම මහාන වෙලා ඉතින් ඔහොම ජීවත් වෙන්න බෑ කියලා ඒක සාධාරණීකරණය කරලා ඉන්නවා. එහෙම හිටියොත් මොකද වෙන්නේ? ඒ කෙලෙසේ බෝ වෙනවා. එහෙම හරියන්නේ අපේ දැන් කකුලක කට්ටක් කැණුනොත් අපි ළඟ ඉන්න කෙනෙකුට කියනවා අනේ මගේ කකුලේ කට්ටක් කැණුනේ අරන් දහන්න කියලා එවෙලම කියනවා. කවුරුත් නැත්තම් මොකද කරන්නේ? තනි කකුලෙන් හරි හිටගෙන අපි කකුල කටු අයින් කරනව නේද? අන්න ඒ වගේ පින්නතුනි කෙලස් ඇතුළට ගියොත් වහාම අයින් කරන්න ඕනේ. ඒක තමයි පජහති කියන්නේ. ඒ හැඟීම අපට තියෙන්න ඕන. එතකොට බලන්න ඉතින් ආවට ගියාට මේ වැඩේ කරන්න පුළුවන්ද? බෑ. කෙලස් එනකොට ඒකට අවශ්‍ය කරන ධර්මඥානය ඕන. රාගය එනකොට අසුබය දෙන්න දැනගන්න ඕන.
ද්වේෂය එනකොට මෛත්‍රී සම්පූර්ණ කරන්න දැනගන්න ඕන. හිත විප්සිත වෙනකොට ආනාපානුසතිය වඩන්න අපි පුරුදු වෙන්න ඕන. මම කියලා මේ සංඥාව වැඩිපුර ආත්ම සංඥාව දැනනකොට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. එතකොට තමයි අපිට මේ කෙලෙස් මර්ධනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහේ බලාගෙන හිටියට බුදුන් වන්දලා මේක හිතුවට හැබැයි මේ වචනේ කියුණාට මම හරි බයයි සමහර වෙලාවට මේ බණ මේ දේශනා සමහරු වරදවටමයි ගන්න. එහෙනම් උන්න බුදුන් වඳින්න ඕනේ, දන් දෙන්න ඕනේ. ඒව නැතුව බෑ. පුංචි දේවල් අතහැර ලොකු දේවල් වලට යන්න බෑ. දැන් ලොකු ගල් බැම්මක අර සක්ක ගලෙන්නේ අර මහා ගල් බැම්ම තියෙන්නේ නේද? ඒ වගේ පින්නතුනේ අපේ ඕනම කෙනෙකුගේ ජීවිතේ ඒ පුංචි කියලා හිතන ගුණධර්ම අත්‍යවශ්‍යයි. බුදුන් වඳින්න ඕන, නිහතමානීකම් තියෙන්න ඕන, ඉවසීම තියෙන්න ඕනේ, කරුණාව තියෙන්න ඕනේ, මව්පියන්ට සලකන්න ඕන. ඒවත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතුව ලොකෝ දේවල් අල්ලගෙන අභිධර්මය අල්ලගන්නවා. අනිත් දේවල් එකක්වත් වැඩක් නැහැ. එහෙමනේ කියන්නේ ගොඩක් අය. දැන් ඔය වැඩක් නැහැ. අපිට ඕන වෙන්න මේ අභිධර්මය, අපිට ඕන පටිච්චසමුප්පාදේ, ඔය පුංචි දේවල් වලින් මල් පූජා කර නිකාං කාලෙක නැහත් කරා. ඒවා බොහෝම වැරදි කතා. ඒවා එහෙම කරන්න බෑ. ඒවා කරන ගමන් ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි කෙලෙස් නැති කරන්න ඕනේ මෙන්න මේ පිළිවෙලට. එහෙනම් දැන් පින්නතුලට පජහති කියන පියවර පැහැදිලි. පජහති කියේ මොකද්ද? කෙලෙස් ඇතුළට ආපු ගමන් වහාම අයින් කරන්න ඕන. තුන්වෙනි පියවර විනෝදේති. විනෝදේති කියන්නේ මොකක්ද? දැන් ඔන්න මුලින්ම කෙලෙස් වලට එන්න දෙන්නේ නැහැ. නමුත් ඉතින් පුංචි ප්‍රමාදයකින් කෙලෙස් ඇතුළට රිංගනවා. කෙලෙස් ඇතුළට රිංගුවම වහාම කෙලෙස් අයින් කරනවා. මොකද මේ කෙලෙස් කියන ඒවා එන හොයන්න බෑනේ නේද? දැන් අපේ අම්මා තාත්තලා අපිට ඉගෙනුවද ලෝභ කරන්න. නමුත් අපි ලස්සනට දන්වන් ලෝභ කරන්න. ඒ සසර පුරාම අපි ඒවා පුරුදු කරපු දේවල්. දැන් අම්මා තාත්තා අපිට ඉගෙනුවද ඊර්ෂ්‍යා කරන්න. දැන් පුතේ ඔයා මේ විදිහට ඊර්ෂ්‍යා කරන්න. අද ඉඳලා ඔයා අම්මා ඊර්ෂ්‍යා කරන විදිහට ඊර්ෂ්‍යා කරන්න කියලා කිසිම අම්මා කෙනෙක් උගන්ලා තියෙනවද? නෑ. ලස්සනට අපි දන්නවා ඊර්ෂ්‍යා කරන්න. ඒ මොකද? කෙලෙස් පැත්තට පින්නතුනේ අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ. අර ගඟේ උපමාවම තමයි කියන්න තියෙන්නේ. විශාල සැඩපහරක් තියෙන ගඟක ආයේ පහළට පීනන්න දෙයක් කරන්න ඕනේ නෑ. නිකන් ගඟට බහින්න විතරයි ඕන. නිකම්ම ගහගෙන යනවා. හැබැයි ඉතින් උඩට පිහිනන්න ලොකු උත්සාහයක් ඕනේ. ඒ වගේ තමයි මේ කුසලයට. එතකොට විනෝදේති කියලා කියන්නේ දැන් මේ කෙලෙස් අයින් කරනකොට. දැන් කෙලෙස් අයින් කරා නමුත් ආයෙ කෙලෙස් ඇති වෙනවා. ඇති වෙනකොට මේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. අන්න තුන්වෙනි පියවර. ඒකත් බොහොම වැදගත් එකක් විනෝදේති. දැන් බලන්න සමහර අය ඔන්න දැන් තරහක් යනවා. දැන් තරහා ගතිය පෙන්වන්නේ නැහැ සමාජයට. දැන් තරහා ගිහලා ඉස්සෙල්ලා ඉතින් මොනවා හරි වචන කියාගෙන දැන් මගේ තරහ ඉවරයි කියලා බොරුවට hina වෙලා ඉන්නවා. හැබැයි හිත ඇතුලේ පැසවනවා. හිත ඇතුලේ හොඳටම කේන්තිය තියෙනවා. දෙයක වැඩක් නැහැනේ නේද? එහෙමනම් කෙලෙස් අයින් කරනකොට සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන. අපි හිතමු දැන් ක්‍රෝධ හිතක් ඇති වුණයි කියලා. ඒ සිත නැති වෙනකම්ම මෙත් වඩන්න ඕන. ඒ සිත නැති වෙනකම්ම ඉවසීම පුරුදු කරන්න ඕන. අන්න එහෙම වුණොත් අර කෙලෙස් සහ මුලින්ම ඒ තරහ සිතුවිල්ල අයින් කරගන්න පුළුවන්. දැන් බලන්න පින්නතුනේ අපි හිතමු කෙනෙකුට හැදෙනවා පිළිකාවක්. පිළිකාවක් හැදුනහම ඔන්න දැන් වෛද්‍යවරු හම්බෙන්න ගියාම කියනවා සත්කමක් කරන්න ඕන. ඉතින් වෛද්‍යවරයා සත්කම කරලා ඇවිල්ලා කියන්නේ මොකද්ද? බොහෝ වෛද්‍යවරු කියන දෙයක් තමයි මම පුළුවන් තරම් මේ කැන්සර් එක මේ පිළිකාව මම අයින් කරා. ඉතින් ඊටු ටිකට අපි කරන්ට් එක අල්ලමු තෙරපි කරනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ චුට්ටක් හරි ඉතුරු වෙලා තිබ්බනම් ඒකත් නැති වෙන්නේ.
මොකද වෛද්‍යවරයා දන්නවා එක සෛලයක මේ පිළිකාව තිබුණොත් ආයේ මේක බෝ වෙනවා. ඒ නිසා තමයි මේක සහ මුලින්ම අයින් කරලා තව කරන්ට් එකක් අල්ලන්නේ. අන්න ඒ වගේ පින්නතුනි කෙලස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න පිගන ගන්න ඕන. ආය ඇති වෙන්න පුළුවන් පුතඥකමට. හැබැයි බාගට මේ වැඩේ කරන්න හොඳ නැහැ. අයින් කරනකොට සහ මුලින්ම අයින් කරන්න ඕන. ඒකට තමයි විනෝදේති කියලා කියන්නේ. ඊළඟ පියවර ව්‍යන්ති කරෝති හතරවෙනි එක. ව්‍යන්ති කරෝති කියලා කියන්නේ ඒ විදිහට අයින් කරත් ආයෙත් ඉතින් කෙලස් එනවා. ඉතින් මේ අත්තන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. කෙලස් තියෙන හැම දෙනාටම ওই ප්‍රශ්නේ හොමයි. එහෙමනම් ආයෙත් කෙලස් එනකොට එන පාරට අයින් කරනවා. ඒක හරි වැදගත් දෙයක්. නැත්තම් සමහර වනේ මේක හරියන්නේ මේක ඔච්චර කරත් මේ කෙලස් එනවනේ මේකේ මහ පුදුම එකක්. ඔන්න ඔය මම පැත්තකට වෙලා ඉන්නවා කියලා ප්‍රමාදයට අහු වුණොත් ඉවරයි. නේද? එහෙමනම් කෙලස් එන පාරට පහර දෙන්න ඕන. ඒක මෙහෙමයි. අපි හිතමු දැන් ගන්නෙක් හැමදාම එනවා අපේ ගෙදරට. ඉතින් අපි කෑම බීම දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, ඉඳලා හිටලා මිල මුදල් දෙනවා. මේ මිනිස්සයා දැන් කාලයක් මේ ගෙදරට හුරු වෙලා, ඉතින් අපිත් එයාට දෙන්න හුරු වෙලා දැන් ඒක යනවා. දවසක් මේ දෙන දායකයා දකින්න මේ මිනිස්සයා හොඳටම අර දෙන සල්ලි වලින් බොනවා. බීලා ඉන්නවා. ඉතින් ලොකු කේන්තියක් යනවා. මම මේ මිනිහට මෙච්චර මේ දෙනවා, මේ මිනිස්සයා මේ වගේ බොනවා. ආයෙ නම් මොකොත් දෙන්නේ නැහැ කියලා පහදිනවා. හැබැයි මොකොත් කියන්න යන්නෙත් නැහැ. හිගන්න පුරුද්දට වගේ එනවා ගෙදරට. මොකොත් නැහැ ලැබෙන්නේ. එයා කල්පනා කරනවා මේ මොකද? දෙවෙනි දවසෙත් එනවා. දෙවෙනි දවසෙත් ඒත් නැහැ. හිගන්න බලන මොකක් හරි ප්‍රශ්නයක්. කමන්නේ නැහැ කියලා තුන්වෙනි දවසෙත් එනවා. එදාත් නැහැ. ඉතින් ඕන එකක් වෙන්න තව පාරක් ඇවිල්ලා බලනවා ඒ ලැබෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ හිගන්න? එයා සම්පූර්ණ මේ ගෙදරට එන එක නවතිනවා. අන්න ඒ වගේ තමයි කෙලස් එන පාරට බැහැර කරොත් බාරගත්තේ නැත්තම් පිළිගත්තේ නැත්තම් කෙලස් වලට උනත් එපා වෙන්නේ නැද්ද? ඒක උනත් එහෙම නවතිනවා. දැන් අපි එන පාරට මේ බාර ගන්න ගියාමනේ මේ කෙලස් වැඩි වෙන්නේ. එහෙමනම් පින්නතුනේ එන පාරට ප්‍රතික්ෂේප කරනකොට කෙලස් වලට උනත් පිළිටන්න විදිහක් නැහැ. ඒක තමයි ව්‍යන්ති කරෝති කියලා කියන්නේ. ඊළඟට අවසාන පියවර තමයි අනභවං ගමේති. මේ විදිහට කරනකොට ආය කවදාකවත් හට නොගන්න ආකාරයට කෙලස් ප්‍රහාණය වෙලා යනවා. ඉතින් එහෙමනම් පින්නතුනේ මේ පින්වත් හැමදෙනාම මේක හොඳට හිතට ගන්න. කෙලස් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ ඔන්න ඔයගේ වැඩපිළිවෙලක්. එහෙම නැතුව නිවන් සප ලැබේවා කෙනෙකුට සාදු සාදු කීකියට කෙලෙස් නැති වෙන්නේ නැහැ. සාදු කියන එක වටිනවා. සාදු කියන්නේ නැතුව ඉන්න එපා. සාදු කියන්න. හැබැයි එහෙම කියලා ඒකෙන් විතරක් සෑහීමකටපත් වෙලා කෙලෙස් නැති කරගන්න බෑ. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට අපේ වැරදක් තියෙනවා. අපේ සිත් තුළ තියෙන මේ කෙලෙස් ප්‍රහාණය කරන්න අපි මේ කෙලෙස් වලට එන්න දෙන්නේ. ඊළඟට කෙලෙසයක් ආවොත් වහා ඉවත් කරනවා. ඊළඟට කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර සියල්ලම අයින් කරනවා. ඊළඟට පින්නතුනේ කෙලෙස් එන පාරට කෙලෙස් වලට පහර දෙනවා. ඊළඟට මේ විදිහට කරනකොට කෙලෙස් නැවත හට නොගන්න ආකාරයටම ඒ කෙලෙස් විනාශ වෙලා යනවා. ඉතින් එහෙමනම් මේ පහාන සංඥාව මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ හැඟීම පිළිබඳවයි අද මේ දේශනාව සිද්ධ වුණේ. ඉතින් අපේ පින්නතුල්ලාට කවදා හරි දවසක මේ කෙලෙස් ප්‍රහාණය කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන රාගම පදිංචි ධම්මිකා සෙනවිරත්න
මහත්මාව ඇතුළු දූ දරුවෝ පවුලේ සියලු දෙනා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද ජන්මදිනයේ සිහිපත් කරන ධම්මිකා සෙනවිරත්න මෑණියන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසීවා, ඉදිරි කාලේ වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් සපුරා ගන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සෑම ලෙසකින්ම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභාවයටපත් ලොකු පුතා ඒ සොහිරු සුජීව සෙනවිරත්න ඒ මහත්මයා, ඒ වගේම දෙවෙනි පුතා කපිල සෙනවිරත්න සොහරාට, ඒ වගේම ලයනල් සෙනවිරත්න ආදරණීය පියාණන් ඇතුළු අභාවයටපත් සංසාරගත සියලුම ඥාතීන්, වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට මේ කුසල් පෙනේවා. අපේ ඥාතීන් සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සැමට පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්වත් ධම්මිකා සෙනවිරත්න මහත්මාවගේ දයාබර සුජීවත්ව වසන සියලුම දූ දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට, ඒ පවුල් වල සම්බන්ධ හැම දිනාටම, ඒ වගේ විදේශගත වෙලා සිටින හැම දිනාටම මේ කුසලයේ මහත්ඵල වේවා, මහානිසංස වේවා. ඒ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. නිවන දක්වාම මේ ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උදාාර කුසල් උතුම් චතුසත්‍ය අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි, අවීචයේ පටන් භවාග්‍රයම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් ධම්මිකා සෙනවිරත්න මෑණියන් මහත්මාව ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.